සාදු වන්දනා පැදි පින් සිත් පවුනිවා වඳිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सद्मुखदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තීනිමානි භික්ඛවේ සංඛතස්ස සංඛත ලක්ඛනානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ප්‍රමුඛන රාජමහා විහාරාධිපති අතිගෞරවනීය මාතර රතනවංශ ලොකහාමුදුරන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සද්ධාවන්ත පින්තුනි 2022 වර්ෂයේ ආරම්භක දිනය ජනවාරි 1 වෙනිදා වසර 16ක් මුළුල්ලේ අඛණ්ඩව සිදු කරගෙන එන ධර්මදේශනා පින්කම් මාලාවෙහි අද මේ 16 වැනි ධර්මදේශනාව සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරගත්තේ ප්‍රමුඛන බණ්ඩාරගම වාසය කර මේට වසර 16කට පෙර පරලෝ සැපත් වූ පී.පී. පුණ්‍යදාස ධර්මරත්න මහත්මයා ආදරණීය පියාණන් වහන්සේ දයාබර ස්වාමි පුරුෂයාණන් සිහිපත් කරලා එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව සිදු කරන පින්කම අද දවසෙත් මේ සිදු කරන්නේ. ඒ වගේම අනුලා ධර්මරත්න ගුරු මෑණියන් සංජීව ධර්මරත්න මැතිතුමන් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමන් එම මැතිණිය දිනේශා ධර්මරත්න සහ මතීෂා ධර්මරත්න යන මේ පින්වත් පිරිස අද දවසේ දායකත්වයේ දරමින් මේ පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන් මේ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු මේ පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් 2022 වර්ෂය ප්‍රමුඛන බණ්ඩාරගම ගම්වාසී සහ ශ්‍රී ලංකා වාසී සෑම දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලංකා වාසී ලෝක වාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින්
දේශකයන්න් වහන්සේටත් විහාරාධිපති ගෞරවනීය ලොකු හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයටත් ආශිර්වාද කරමින් ඒ වගේම පරලෝසපත් වුණු සෝමතිලක අලුත්ගේ මහතා ඇතුළු සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මව්වරු දෙදෙනාට දරු දෙදෙනා ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරමින් අද මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම රට වෙනුවෙන් දීපිදු රණවිරුවන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ යහපත් ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන 16 වෙනි වතාවටත් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමන් දායකත්වයේ දරමින් මේ පින්කම සිදු කරා. ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ සිහිපත් කළා එතුමා මේ විහාරස්ථානයේ ගම මූලික කොටගෙන බොහෝ පින්කම් සිදු කරනවා වගේම තමන් ඒ කාල පරිච්ඡේදවල සේවය කරන ලංකාවේ බොහෝ ප්‍රදේශවල විවිධ සමාජ සේවා කටයුතු තමන්ගේ රාජකාරි වලට අමතරව සිදු කරමින් මේ සමස්ත සමාජයට සම්බුද්ධ ශාසනයට තමන්ගේ ඉටු විය යුතු සේවය ඉටු කරමින් මේ කටයුතු සිදු කරා. ඉතින් ඒ නිසා ඒ කාරණා කෙටියෙන් සිහිපත් කළේ ඒ ආදරණීය පියාණන් වහන්සේට සියලු කුසල් අනුමෝදන් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ මෞතුමියන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කරන්නට එය සුදුසු පින්කමක් වන නිසා. ඉතින් අද දවසේ මේ කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන අපි වසර 2ක් පමණ බාහිරව සජීවීව සම්බන්ධ වෙන දේශනාවලට සම්බන්ධ වුණේ නැහැ. පටිගත කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ කෙරෙන වැඩසටහන් අඛණ්ඩව සිද්ධ කරගෙන ගියා. ඉතින් මෙතුමන් අපට මේ ආරාධනාව සිදු කළ අවස්ථාවේ ඉතින් එතුමන්ගෙන් මේ සමාජයට ශාසනයට සිදුවෙන සේවය අපි දන්න නිසා ඒ වගේම කලක පටන් අපි සමගත් බොහොම හිතවත් ධර්මයට ලැබිව කටයුතු කරන නිසා අද මේ ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට අපි අදහස් කළේ. ඉතින් පවතින වාතාවරණයත් එක්කලා වැඩි පිරිසක් සහභාගී කරගන්නට අවකාශ නැතත් පැමිණ සිටින හැම දෙනාම බුද්ධ වන්දනා ආදී නිම කරලා මේ තැන්පත්ව සිටින්නේ ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ අද වගේ දිනක සිහි කරන්නට වටින ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ තික නිපාතේහි සඳහන් වෙනවා. සංකත ලක්ඛණ සූත්‍රය. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ඛණානි. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ඛණානි. මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සංස්කාරවල සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්ම. මේ ලෝකේ සෑම දෙයක්ම නාම ධර්ම රූප ධර්ම සියල්ලක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. අහේතුකව අප්‍රත්‍යකව නෙවෙයි. කවුරුවත් විසින් නිර්මාණය කරනවත් නෙවෙයි. අපේ මේ පංචස්කන්ධය ඇතුළු මේ විශ්වයේ සෑම දෙයක්ම හේතුන්ගෙන් හටගන්නේ. ඒ හේතුන්ගෙන් හටගන්න සියල්ලම හඳුන්වන පොදු නම තමයි සංස්කාර. එහෙම නැත්නම් සංකත ධම්ම. සැකසුණු දේවල් කියන අර්ථය. එහෙම සැකසුණු ධර්මවල අනිවාර්ය ලක්ෂණ තුනක් තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණ. කතමානි තීනි. මොනවද අනිවාර්ය ලක්ෂණ තුන? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, චිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. මේ සංස්කාර ධර්ම වල ලක්ෂණ තුන තමයි අදාළ හේතුප්‍රත්‍යයන් ගොනු වෙනකොට අභිනවයෙන් උත්පත්තියක් පෙනෙනවා. හට ගැනීමක්. අලුතෙන්ම හට ගැනීමක් පෙනෙනවා. ඊළඟට වයෝ පඤ්ඤායති අහෝසි වීමක් පෙනෙනවා. මේ දෙක අතරතුරේ නිරන්තරයෙන් වෙනස් වීමක් විපරිණාමයක් පෙනෙනවා. ඔය කාරණා තුන තමයි සියලුම සංස්කාර ධර්මවල අනිවාර්ය ලක්ෂණ. මොනවද? හේතු ප්‍රත්‍යයන්ගෙන් අලුතෙන් හට ගැනීමක් පෙනෙනවා. අහෝසි වීමක් පෙනෙනවා. ඒ අතරතුර නිරන්තරයෙන් වෙනස් වීමක් පෙනෙනවා. දැන් අපි මේ 2022 වර්ෂය දැන් මේ අභිනවයෙන් අද පටන් ගන්නවානේ. දැන් මේ අභිනවයෙන් පටන් ගන්නවා කියලා අපි අදහස් කරන්නේ මොකක්ද? 2021 වර්ෂය අවසන් වුණා.
එතකොට අපි කාලරාමු ගණනය කරගෙන ඉන්න විදිහට ඉර පායලා ඉර දැස යනකොට අපි ඒක දිනයක් හැටියට සනිටුහන් කරගන්න. එතකොට ඒ වගේ දින 365ක් ගත වෙනකොට ඔන්න වසරක් අවසానයි. එතකොට දැන් අද මේ ආරම්භ වෙන වර්ෂයත් දැන් අද මේ විදිහට අදාළ හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වුණා. අදාළ හේතු ප්‍රත්‍යයන් කියලා මෙතන අදහස් කරන්නේ අපේම සම්මුතිය. එහෙම නැත්නම් දිනපතාම දින ඉක්මලා යනවා. එතකොට මේ සම්මත වශයෙන් ආරම්භ වුණු මේ නව වර්ෂය යම් දිනක 2023 වර්ෂය එනකොට මේ වර්ෂය අවසానයි. එතකොට හට ගැනීමක් පෙනෙනවා, නිමා වීමක් පෙනෙනවා. ඒ අතරතුරේ මේ 365 දවසෙම විවිධ වෙනස්කම්. එක වගේ මේ 365 දවස් ගත වෙන්නේ නැහැ. ඒ හැම මොහොතකම විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වර්ෂය ගත්තාම, අපේ ජීවිත ගත්තාම, මිනිස්සෙක් හැටියට අපි මේ ලෝකේ හටගත්ත, උත්පත්ති ලැබුවා, සාංශාරික කර්ම ශක්තිය සහ අපේම තෘෂ්ණාව නිසා සසර අපි නැවත නැවත උපදින්නේ කර්මය නිසා නෙවෙයි, තෘෂ්ණාව නිසා. දැන් සමහර වෙලාවට ඇතන් ස්වාමින් වහන්සේලා වුණත් ඒක පටලවන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපටමත් ඇහිලා තියෙනවා ගොඩක් ලොකු පින්කම් කරන්න එපා. එතකොට සසර දිග්ගැස්සෙනවා. එහෙම එකක් බුදුදහමේ නැහැ. ඉතින් පින්කම් කළාම සසර දිග්ගැස්සෙනවා නම් පව්කම් කළාම කොහොමද දිග්ගැස්සෙන්න ඕන? එහෙනම් ඉතින් අඟුලිමාල හාමුදුරුවන්ට ඒක කීයටවත් මේ භවෙ නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ මිනිස්සෙක් මේ ජීවිතේම කොච්චර මනුෂ්‍ය ඝාතන සිද්ධ කරගත්තා. එතකොට ඒ කර්මය නෙමෙයි එතනට හරස්සේ. අපි භවෙහි උපදින්නේ තෘෂ්ණාව නිසා, භව තණ්හාව නිසා. භව තණ්හාවෙන් අපි භවය අල්ල ගන්නකොට ඒ අල්ලගන්නේ කොතනද කියලා තීරණය වෙන්නටයි කර්මය බලපාන. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු අපි ගල් කැටයක් උඩට වීසි කරනවා. වීසි කළාම එහි පවතින ගුරුත්වාකර්ෂණයට අනුව ඒ ගල් කැටය අනිවාර්යෙන් බිම වැටෙනවා. පවතින ගුරුත්වාකර්ෂණයට අනුව. හැබැයි කොතනටද වැටෙන්නේ කියන එක තීරණය වෙන්න ඒ වෙලාවේ පවතින වායුවේ වේගය, ඒකට හරස් වෙන දේවල්, හැපෙන දේවල්, ගැටෙන දේවල් ඔක්කොම හේතු වෙන්න පුළුවන්. ඒක කොතනටද පතිත වෙන්නේ කියලා තීරණය කරන්න. හැබැයි උඩ දාපු ගල් කැටේ ගුරුත්වාකර්ෂණයත් එක්කලා බිම පතිත වෙනවයි කියන එක අනිවාර්ය කාරණයක්. කොතනටද වැටෙන්නේ කියන එක තීරණය වෙන්න තම අමතර සාධක බලපාන. අන්න ඒ වගේ තමයි අපි හැම කෙනෙක්ම උපදින්නේ භව තණ්හාව නිසා. භව තණ්හා කියලා කියන්නේ ඊළඟ භවයක උපදින්නට ඕනේ කියන අදහසක් නෙමෙයි. පවතින්න ඕන, ජීවිතේ රැක ගන්න ඕන, රැඳෙන්න ඕන මේ ආකල්පය. මොකද ඊළඟ භවයක උපදින්නට ඕන කියන අදහස නිසා නම් අපි උපදින්නේ, සමහරු නොඋපදී ඉන්නට ඕන. ඒ මොකද දැන් සමහරු ඊළඟ භවයක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඊළඟට දැන් තිරිසන් සතෙක් වගේ ගත්තාම ඌට ඊළඟ භවයක් තියෙනවා කියලා මොනම සංඥාවක්වත් නැහැ. එතකොට ඊළඟ භවය ගැන සංඥාව නිසා නම් උපදින්නේ තිරිසන් සතුන් මේ ජීවිතයෙන් අවසාන වෙන්න ඕන. ඌට එහෙම සංඥාවක් නැතිද? නමුත් එහෙම එකක් නැහැ. ඊළඟ භවය ගැන දන්න කෙනත් උපදිනවා, නොදන්න කෙනත් උපදිනවා, පිළිගන්න කෙනත් උපදිනවා, නොපිළිගන්න කෙනත් උපදිනවා. ඒ පිළිබඳව කිසිම සංඥාවක් නැති කෙනත් මරණයටපත් වෙනකොටම ඊළඟ භවයක උපදිනවා. ඒ කුමක් නිසාද? හැම සත්වයක්ම මරණයටපත් වෙනකොට තවම මැරෙන්නට සූදානම් නැහැ. අපි කොච්චර වයසට ගිහිල්ලා මරණයටපත් වුණා, ඒ මැරෙන මොහොත වෙනකොට තව තත්පරයක් හරි අපි රැඳී සිටින්නටයි කැමති. ජීවත් වෙන්නටයි කැමති. අන්න ඒකට තමයි භව තණ්හා කියන්නේ. ඒ ජීවත් වීමේ කැමැත්ත. ඒ ජීවත් වීමේ කැමැත්ත තියෙන නිසා අපි මේ කය ගිලිහෙනකොටම දැන් මේ විඥාණයට මේ කය අසුරු කරගෙන පවතින්න පුළුවන් වෙන්නේ ජීව ශක්තිය සහ ප්‍රාණ ශක්තිය මෙහි තියෙන තාක්කම විතරයි. ජීවය සෑහෙන වෙලාවක් සිත නිරුද්ධ වෙලත් සෑහෙන වෙලාවක් ජීවයක් පවතිනවා, ප්‍රාණය ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. ප්‍රාණය කියලා කියන්නේ සාංශාරික කර්ම ශක්තිය මත මේ කයේ හටගන්න ඊටාම සියුම් රූප කොටාශයක් තියෙනවා. ඒවා හඳුන්වනවා හදේවත් රූප සහ ජීවිතේන්ද්‍රිය රූප. හදේවත් රූපේ කියන්නේ මේ මාංශමය හෘදය නෙමෙයි. ලේවල මිශ්‍ර වෙච්ච ඉතා සියුම් රූප කොටාශයක්. ඒ රූප කොටාශය නඩත්තු කරනවා ජීවිතේන්ද්‍රිය රූපේ කර්ම ශක්තිය. එතකොට ඒ ශක්තිය තියෙන තාක්කල් පමණයි විඥාණයට මේ කය අසුරු කරගෙන පවතින්නට පුළුවන්. අර ශක්තිය ගිලිහුණු ගමන් එතනින් එහාට විඥාණයට මේ කය අසුරු කරගෙන පවතින්න බෑ, විඥාණය නිරුද්ධ වෙනවා. හැබැයි කයේ ජීව ගුණය පැය කිහිපයක් පවතිනවා.
ඒ නිසා තමයි මේ ජීව ගුණය ගිලිහෙන්න ඉස්සෙල්ලා අපේ අක්ෂි පටල ගලවලා එහෙම නැත්නම් ඒවා ශල්‍ය කර්මයකින් උපුටලා අරගෙන ඒවා සුරක්ෂිත කරලා තිබ්බොත් තව කෙනෙකුට බද්ධ කළොත් ඒයට පෙනීම ලැබෙනවා. ඇයි ඒ ජීව ගුණය තියෙන නිසා. හැබැයි ඒ පැය 3ක් විතර අවසාන වෙලා ඒවා ගත්තට තව කෙනෙකුට බද්ධ කරාට පෙනීම ලබා දෙන්නට බෑ. ඇයි ඒ ජීව ගුණය ගිලිලා යන නිසා. එතකොට ප්‍රාණය නිරුද්ධ වුණාට ජීව ගුණය යම් ප්‍රමාණයක් මේ කය රැඳෙනවා ඊට පස්සේ ජීව ගුණයත් අවසන්යි. එතකොට සිතට ජීව ගුණය විතරක් තිබුණාට පවතින්න බෑ. අර ප්‍රාණ ශක්තිය තියෙනට ඕනේ. ඒ ප්‍රාණ ශක්තිය නිරුද්ධ වෙනකොටම විඥාණයට තවදුරටත් මෙහි රැඳෙන්නට බෑ. රැඳෙන්න බැරි වුණාට සිත සූදානම් නෑ මේ ගමන නිමා කරන්නට. මේක නවත්තන්නට කැමති නෑ. තවදුරටත් පැවැත්මේ ඕනකම තියෙනවා. අන්නේ පැවැත්මේ ඕනකම විසින් ඊළඟ ශ්‍රණයේදී අරමුණක් ගනිමින් සිත ජනිත කරනවා. ඒකට තමයි ප්‍රතිසන්දි සිත කියන්නේ. මේකයි අසුරු කරගෙන පැවතිලා නිරුද්ධ වෙන අන්තිම සිත හඳුන්වනවා චුතිසිත කියලා. ඒ චුතිසිතත් එක්කම ඊළඟට ජනිත වෙන සිත හඳුන්වනවා ප්‍රතිසන්දි සිතයි කියලා. ඒ අභිනව භවයක් ආරම්භ වෙන නිසා. දැන් අන්නේ ප්‍රතිසන්දි සිත ජනිත වෙනකොට ඒ සිත ජනිත වෙන්නේ කොහේද? මනුලොවද? දෙව්ලොවද? බඹලොවද? තිරිසන් ලෝකෙද? പ്രേත ලෝකෙද? අසුර ලෝකෙද? නිරයද? අන්න ඒක තීරණය කරන්නයි කර්ම ශක්තිය බලපාන. ඒකට චිත්ත ශක්තියත් හේතු වෙනවා. නමුත් ඒකට ඒ කොතැනටද ගිහිල්ලා පතිත වෙන්නේ කියන එක තීරණය වෙන්න මූලික වශයෙන් කර්ම ශක්තිය හේතු වෙනවා. එතකොට දැන් ওই කර්ම ශක්තිය සහ භව තණ්හාව නිසා උපාදෝ පඤ්ඤායති මිනිස්සෙක් හැටියට මේ නාම රූප ධර්මයන් මව් කුසක අභිනවයෙන් ජනිත වීමක් ප්‍රකට වෙනවා. මේ සංස්කාරයන්ගේ පොදු ලක්ෂණය. මේ බාහිර ලෝකයේ දේවල් සංස්කාර, අපේ මේ පංචස්කන්ධයත් සංස්කාර. අපේ සිත, අපේ ගත, කුසල්, අකුසල් මේ හැම දෙයක්ම පොදුවේ හඳුන්වනවා සංස්කාරයි. එතකොට දැන් අර සාංශාරික තෘෂ්ණාව සහ කර්ම ශක්තියත් එක්කලා අභිනවයෙන් ජනිත වුණා. ඊළඟට වයෝපඤ්ඤාය ඊට පස්සේ දරුවෙක් හැටියට ජනිත වෙලා කලක් ජීවත් වෙලා ආපහු චුතිසිත ඇති වෙලා මරණයටපත් වෙනවා. ඔන්න ඒ ආත්ම භාවයේ නිමාව සනිටවන්නේ. දැන් ඔය ඇතිවීම සහ නැතිවීම අතර අප්‍රමාණ පරිවර්තනයන්ට භාජනය වෙනවා ඒ ජීවත් වෙලා ඉන්න කාල සීමාව. මෙන්න මේ කියන ලක්ෂණ තුන මේ සියලුම සංස්කාර ධර්මවල ප්‍රකට වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර මේ කාරණේ අපි නැවත නැවත සිහි කරන්නට වටිනවා. මේ අවුරුද්දක් ආරම්භ වෙන අවස්ථාවේ, ඒ වගේම අවුරුද්දක් ගෙවෙන අවස්ථාවේ මේක තමයි ජීවිතයේ යථාර්ථය. සසර ගමනේ යථාර්ථය, සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය. එහෙනම් ඒ යථාර්ථය තේරුම් ගත්තහම අපිට වැදගත් වෙන්නේ ඇයිද මේ හැම දෙයක්ම ස්ථිරසාර දෙ නොවේ කියන බව හරියට තේරුම් අරගෙන අපේ ජීවිතේට මොහොම දෙන්නට. දැන් බොහෝ දේවල් වෙනස් වුණාට අභිනවයෙන් යමක් ආරම්භ වෙනකොට අපිට ඒවා නැති වෙනවා කියන එක ගොඩක් වෙලාවට මතක කරගන්න. දරුවෙක් උපදිනකොට මැරෙනවා කියන සංඥාව අපිට එන්නේ නැහැ. දරුවෙක් උපන්නා කියලා උද්දාමයටපත් වෙනවා, ප්‍රීති වෙනවා, සතුට වෙනවා, සොම්නස් වෙනවා. හැබැයි මේ ලැබුණු කෙනා යම් දවසක අහිමි වෙනවා. අහිමි වෙනවා කියන්නේ එක්කෝ මව්පියන් සිටියදී දරුවා නැති වෙනවා, එක්කෝ දරුවා සිටියදී මව්පියන් නැති වෙනවා. දෙකෙන් කොයික වුණත් අහිමි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇති වුණා නම් හටගත්තා නම් අනිවාර්යයෙන්ම අහෝසි වීමක් සිද්ධ වෙනවා. නමුත් අපිට ගොඩක් වෙලාවට ඒ ඇති වෙනවා කියන එක පේනකොට නැති වෙනවා කියන පැත්තට අවධානය යන්නේ නැහැ. නැති වෙනවා කියන එක දකිනකොට ඇති වෙනවා කියන එක ගැන අවධානයට එන්නේ නැහැ. ඒ නිසා නේද තමන්ගේ ඥාතියෙක් මැරුණාම හඬා වැළපෙන්නේ. මැරෙනවා කියන්නේ අනිවාර්යෙන් තව තැනක උපදිනවා. ඒක වැළපෙන්නට කාරණයක් නෙමෙයි. උපදිනවා කියන්නේ මේ අපට අහම්බෙන් අමුතුවෙන් හම්බ වුණා නෙමෙයි. මේ සසරේ සැරිසරන්නා වූ විඥානයක් කොහේ හරි ජීවත් වෙච්ච ආත්මයක් දෙව්ලොව හරි මනුලොව හරි බඹලොව හරි අවශේෂ ආත්මයක හරි එතනින් ගිලිහිලා. එතනින් ගිලිහිලා තමයි අපි ළඟට එන්නේ. එහෙනම් අපට අභිනවයෙන් දරුවෙක් උපන්නා කියලා කියන්නේ තව තැනක මරණයක්. අපි ඉන්න තැන මරණයක් කියන්නේ තව තැනක ආරම්භයක්. ඒ දෙපසම දැක්කොත් තමයි අපට සමබරව ජීවිතේ දිහා බලන්න පුළුවන්. නිවැරදි දැක්මක් ඇති කරගන්න පුළුවන්.
නමුත් මේ අපේ ප්‍රත්‍යඥ මනස පුරුදු වෙලා තියෙන්නේ එක කොනක් දකින්නකොට එක පැත්තක් දකින්නකොට අනිත් පැත්ත පේන්නේ නැහැ. ඒක ගැන අවධානය යොමු කරන්න. එතකොට අපිට සමබර දැක්මක් නෙවෙයි අගතිගාමී දැක්මක්, අන්තවාදී දැක්මක් ලෝකයේ පිළිබඳව තියෙනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට උපන්දිනය කියලා අපි සතුටු වෙනවා, සාද පවත්වනවා, විනෝද වෙනවා. උපන්දිනය ගැන සතුටු වුණාට කමක් නැහැ. කුමක් නිසාද? මේ මනුෂ්‍යාත්ම භාවය දුර්ලභ නිසා. ඒ දුර්ලභාත්ම භාවයක් ලැබුණයි කියන බව. නමුත් අපි මතක තියාගන්නට ඕනේ වසරක් ගෙවෙනවා කියලා කියන්නේ, උපන් දිනයක් කියන්නේ අපිට ජීවත් වෙන්නට තිබිච්ච ආයු කාලයෙන් එක් වසරක් නිම වුණා. ඒත් නව වසරක් උදා වුණා කියන එක සතුටින් සැමරීම වරදක් නෙමෙයි. හැබැයි අපි මතක තියාගන්න ඕන නව වසරක් උදා වුණා කියන්නේ අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට යම් කාලයක් තිබුණා නම් ඒ කාලයෙන් තවත් එක් වසරක් නිමාවටපත් වුණා. ඒ කියන්නේ ඉපදුනා මිය යනවායි කියන මේ දෙක අතරනේ දැන් අපි ජීවත් වෙන්නේ. ඒ දෙක අතරේ දැන් අපි මේ වසරින් වසර අලුත් වෙන්න එක් වසරකින් අපි සමීප වෙන්නේ කොතනටද? මරණය වෙතයි. ඉතින් මේ කාරණේ නැවත සිහි කළොත් ඒ වගේම ඒ අතරතුරේ මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ බව හරියට සිහි කළොත් අපිට පුළුවන් වෙනවා ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න. බුදුරජාණන් වහන්සේ අභින්න පච්චේකිතබ්බ සූත්‍රයේදී දේශනා කරනවා සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්න පච්චේකිතබ්බ ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බදිතේනවා. ගෙහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැමදෙනා විසින්ම කරුණු පහක් නැවත සිහි කළ යුතුයි, නිතර සිහි කළ යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එයින් එක් කාරණයක් තමයි සම්මේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාව. මට ප්‍රියමනාපෝ මම කැමති හැම දෙයක්ම ශරණක් පාසා වෙනස් වෙනවා, යම් දිනක සම්පූර්ණයෙන් අහෝසි වෙනවා කියලා මේ යථාර්ථය නිතර සිහි කරන්නට කියලා දේශනා. ඇයි ඒ කනගාටු වෙන්නට නෙමෙයි, නොසතුටින් ඉන්නට නෙමෙයි, අපිට තියෙන සතුට නැති කරන්නට නෙමෙයි. යථාර්ථය දැනගත්තාම තමයි සතුටින් ඉන්න පුළුවන්. ඇයි මේ ඇති වෙලා නැති වෙන දේවල් පිළිබඳව අපිට කනගාටු වෙන්නට දෙයක් නැහැ. ඒ වගේම ඇති වෙලා නැති වෙන නිසා ඒවා සදාකාලිකව තියෙන්න ඕන කියලා නිකන් හිතාගෙන මුලාවටපත් වෙලා වැඩකුත් නැහැ. ඇති වෙලා නැති වෙන නිසා ඒව වෙනුවෙන් ගහමරාගෙන කාකොටාගෙන යුද වැදීගෙන ඇයි එහෙම මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ? මේවා ඇති වෙලා නැති වෙන දේවල් කියන ඒ සංඥාව සිතින් ගිලිහෙන නිසා. ඒක නැවත සිහි කරනවා නම් අපි මේ අසුරු කරන්නේ සංස්කාර ධර්ම පද්ධතිය. ඒ නිසා ඒවා අසුරු කොටගෙන Tamanටත් ලෝකෙටත් යහපතක් කරගන්නවා විනා අපිට ඒව වෙනුවෙන් රණ්ඩු සරවල් කරගෙන, ඒව වෙනුවෙන් ගැටුම් නැති කරගෙන, ඒව වෙනුවෙන් ප්‍රශ්න ඇති කරගෙන එහෙම වෙනසෙන්නට තරම් වැදගත් දේවල් නෙමෙයි මේ සංස්කාර. දැන් මේ මෑතක ඔය අන්තර්ජාලයේ දැන් තියෙනවනේ Facebook කරවන්නේ. එතකොට ඒවායේ සංසරණය වුණා බොහොම පොඩි සටහනක්. මම හිතන්නේ මේ පින්නතුන්ටත් සමහර ඒවා පාවිච්චි කරන අයට ලැබෙන්නට ඇති. මොකක්ද ඒක තියෙන්නේ? කුංචි කතාවක්. ඒක සත්‍ය සිද්ධියක්ද ගොතපු එකක්ද දන්නේ නැහැ. කොහොමවත් ඒක හරීම වටින කතාවක්. තරුණ කාන්තාවක් බස් එකට ගොඩ වෙලා සීට් එකේ වාඩි වෙනවා. වාඩි වෙනකොට එතන එහා පැත්තේ තව කාන්තාවක් වාඩි වෙලා ඉන්නවා. දැන් සීට් එකේ මේ පැත්තේ තව පොඩි ඉඩක් තියෙනවා. ටික දුරක් යනකොට ඊළඟ හෝල්ට් එකේ බස් එක නැවැත්තුවා. නවත්තනකොට ටිකක් මැදිවියේ කාන්තාවක් ඒක ඉතින් තිබිච්ච හැටියටම කියනවා නම් නිකන් මූණ හපුටු කරගත්තු, බෙරි කරගත්තු, වැඩි ප්‍රසාදනීය ස්වභාවයක් නැති ඒ විදිහේ කාන්තාවක් බෑග් 4-5කුත් එල්ලගෙන බස් එකට ගොඩ වෙනවා. ගොඩලා දැන් අර සීට් එකේ අතන ඉඩ තියෙන නිසා තල්ලු කරගෙන අර තරුණ කාන්තාවගේ අර ඇඟේ බෑග් ටික හප්පගෙන තද කරගෙන අර බෑග් ටික ඔක්කොම ඒ කාන්තාවගේ ඔඩොක්කුවට හිටින හැටියට හිර කරගෙන අර සීට් එකේ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ අර තරුණ කාන්තාව කිසි දෙයක් නොවුනාසේ නිශ්ශබ්දව ඉන්නවා. එතකොට අර සීට් එකේ එහා පැත්තේ ඉන්න කාන්තාව කතා කරලා එංගිලෙන් ඇඟලා කියනවා මේ මොකද නිශ්ශබ්දව ඉන්නේ? ඇයි ඔකට කතා කරන්නේ නැත්තේ? කොහොම කරන්නද දෙන්න ඕන? දැන් ඔයාගේ එක උඩ නේද මේ බෑග් ටික ඔක්කොම තියෙන්නේ. කියන්න ඔක එහා පැත්තට ගන්න. එතකොට මේ තරුණ කාන්තාව කියනවා ඉනා වෙලා
මොකද්ද කියන්නේ මේ කලබල වෙන්න ඕනේ. අපි එකට යන ගමන බොහොම කෙටි. ඊළඟ වෝල්ට් එකෙන් මම බහිනවා. ඉතින් මේ ටික වෙලාවට නිකන් හිත නරක කරගෙන, පරුස වචන කියාගෙන, බැන වැදීගෙන, ගැටුම් ඇති කරගෙන, අර්බුදයක් ඇති කරගන්න ඕනේ. අපි දෙන්නත් එක්කලා එකට යන ගමන බොහොම කෙටි. ඊළඟ වෝල්ට් එකෙන් මම බහිනවා. ඉතින් එතකොට කොහොමද මේක ඉවරයි? ඉතින් ඒ ටික වෙලාවේ මම මොකටද නිකන් හිත දුස්ස කරගෙන ගැටුමක් ඇති කරන ප්‍රශ්නයක් ඇති කරනවා. ඉතින් මේ වචනය ඒ වාක්‍ය මොකද්ද? අපි එකට යන ගමන බොහොම කෙටි. ඊළඟ හෝල්ට් එකෙන් අනිවාර්යෙන් අපිට බහින්න සිද්ධ වෙනවා. එක්ක අපි බහිනවා නැත්නම් අනිත් කෙනා බහිනවා. ඒ යථාර්ථය සිතට ගත්තාම තමයි අපිට ගත කරන ජීවිතය Tamanට අනුන්ට අර්ථවත්ව ගත කරන්න. එහෙම නැත්නම් මේ අලුත් අවුරුද්දක් ආරම්භ වුණා කියලා උද්දාමයටපත් වෙලා එදාට විතරක් කාලා ඇඳලා එදාට විතර රතිඤ්ඤපත්තු කරලා උඩ පැනලා කරන්නට පුළුවන් දෙයක් නෑ. ජීවිතේ යථාර්ථය තේරුම් ගත්තොත් ඒ දවස් 365ම ගෙවිලා යනවා, වෙනස් වෙනවා. සතුටින් ඉන්න එක වරදක් කියලා නෙමෙයි කියන්නේ. නමුත් යථාර්ථය දැනෙන්න. යථාර්ථය නොදැන නම් අපි සතුටු වෙන්නේ. ඒක බොහෝ ප්‍රශ්න වලට මුල පුරනවා. ඒ නිසානේ අර එහෙම ඇති වෙලා නැති වෙලා යන පොඩි දේවල් වලට ගැටිලා, හැපිලා ප්‍රශ්න ඇති කර. දැන් බලන්නකො විවාහ වෙන්නේ මොකටද? එන කොටා ගන්නද, ප්‍රශ්න ඇති කරන සතුටින් ජීවත් වෙන්න. නමුත් ඒක කී දෙනෙකුට මතක තියද විවාහ වෙලා වර්ෂ කිහිපයක් ගත වෙනකොට? ඇයි එහෙම වෙන්නේ? එතකොට යාළු මිත්‍රයෝ හැටියට එකතු වෙන්නේ සතුටින් හොඳින් ජීවත් වෙන්න. ඇයි ඒක වැඩි කාලයක් පවත්වන්නට බැරි වෙන්නේ? සිහි කරන්නේ අපි එකට යන ගමන බොහොම කෙටි. බොහොම ඉක්මනට ඊළඟ හෝල්ට් එකෙන් අපිට බහින්න වෙනවා. ඒ නිසා අපි මේ කෙටි කාලය සැහැල්ලුවෙන් Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට ජීවත් වෙන්න. දැන් මේ කාලවකවානුව අපිට මේක සිහි කරන්න වඩාත්ම යෝග්‍යයි. මේ කොරෝනා වගේ වසංගත තත්ත්වයක් ආවහම අපි කාගේ ජීවිත කවදද කොතනද කියලා කියන්න බෑ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපි මේ කොරෝනා වසංගතේ ආරම්භ වෙච්ච දවසේ ඉඳලා මේ වෙනකම්ම උදේ හවස පිළිත් කියමින් සත්‍යක්‍රියා කරනවා. මේක සමනය වෙන්නට කියලා. නමුත් අපි සත්‍යක්‍රියා කළ පමණින් අපි පිළිත් කිව්ව පමණින් ලෝකෙ සියල්ලක් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මොකටද පිළිත් කියන්නේ? මොකටද සත්‍යක්‍රියා කරන්නේ? අපට කරන්න පුළුවන් දේ අපි කරනකොට අපේ සිත් සතන් තුළ කරුණා මෛත්‍රිය ගොඩ නැගෙනවා. අපේ සිත් සතන් තුළ යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් ගොඩ නැගෙනවා. එහි ස්වල්පයක් හෝ ලෝකයට මුසු වීම සමස්ත ලෝකයට සමාජයටම ශාන්තියක් ගෙන දෙනවා. සියල්ල පරිවර්තනය කරන්න අපිට බැරි වෙන්න පුළුවන්. සියල්ල වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි එක්කෙනා දෙන්න හරි ඒ ප්‍රවාහයට එකතු වෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. අපි හැමදාම හවස 7:00 ඉඳලා 8 වෙනකම් පිරිත් සජ්ජායනා කරලා 8ට සත්‍යක්‍රියා කරනවා. උදේ 7:00 ඉඳන් 8 වෙනකම් පිරිත් සජ්ජායනා කරලා 8ට සත්‍යක්‍රියා. සත්‍යක්‍රියාව කියන්නේ මොකක්ද කියලා පෙර දිනක මට මතක හැටියට අපි පැහැදිලි කරලා දුන්නා. සත්‍යක්‍රියාව කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් අවංකව පුහුණු කළ ප්‍රතිපදාව, අවංකව පව්කම් වලින් වැළකුණු අවස්ථාව සිහිපත් කරලා සත්‍යවාදීව ඒ සත්‍යයි මෙන්න මේ අදහසේ පිහිටලා මම මේ යහපත සිද්ධ කළා. මේ අදහසේ පිහිටලා මම මේ අකුසලෙන් වැළකුණා. මෙන්න මේ අදහසේ පිහිටලා මම මේ පින්කම කළා. නිකම්ම පින්කමක් කළා කියලා සිද්ධියක් සිහි කළාට සත්‍යවාදී වෙන්නේ නැහැ. ඒක මොන හැඟීමෙන්ද කළේ? එතනයි වැදගත්. ඒක සත්‍යවාදීව සිහි කළා. ඒ සත්‍යයේ ඒ සත්‍ය බලයෙන් මේ කුසල බලයෙන් මේ යහපත වෙන්නට කියලා අපි දැඩි චිත්ත බලයක් නිකුත් කළොත් ඒකෙන් ලෝකෙ බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්. බොහෝ යහපත සිද්ධ කරන්න පුළුවන්. අපේ ජීවිතවල අපි ඒවා ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. ඉතින් එහෙම නැවත නැවත කරන්න අපේ සිත් සතන් ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙනකොට අනිත් අයට ටික ටික හරි ශාන්තියක් සැලසෙනවා. ඒත් අපිට මුළු ලෝකෙම මිනිස්සුගේ මරණය වළක්වන්නට බෑ. හැබැයි අකාලේ මරණ බොහෝ දෙනාගේ ජීවිත රකින්නට පුළුවන්. ආශය ඉවරන, කර්ම ශක්තිය ඉවරන අපිට 100%ක් වළක්වන්නට බෑ. ඒ වගේම තමයි ආශය තිබුණත්, කර්ම ශක්තිය තිබුණත් අනිවාර්යෙන් ජීවිතයේ අහෝසි වෙන විදිහට කර්මයක් මතුවනවා. ඒ කියන්නේ උපච්ඡේදක කර්මයක් බලවත්ව මතුවනවා. දැන් මුගලන් හාමුදුරන්ට ආශයක් තිබුණා. කර්මයක් තිබුණා. ආශය කියන්නේ මොකද්ද? මේ ශරීරය නඩත්තු කරන්න පුළුවන් කාලය. ඒ කියන්නේ
මෙහි උපරිම වර්ධනය වෙලා අනුක්‍රමයෙන් ෂේ වෙලා ගිහිල්ලා අහෝසි වෙන්නට ගත වෙන මේ චක්‍රීය කාලය තමයි ආයු කාලය. ඒක කලින් කාලට වෙනස් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ වැඩ සිටි සමයේ අපේ ආයු කාලේ මිනිස්යාගේ ආයු කාලේ අවුරුදු 120ක්. දැන් මේ වෙනකොට අවුරුදු 72ක් 75ක් පමණ. එතකොට අවුරුදු 50කින් පමණ අඩු වෙලා. එතකොට තව මේක අඩු වෙනවා. අවුරුදු 10 දක්වා යනවා. එතකොට අවුරුදු 10යි කියන්නේ මිනිස්සෙක් ඉපදිලා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති අවසානයේ තිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති මේ උපතේ ඉඳලා අහෝසි වීම දක්වා අනුක්‍රමයෙන් උපරිමයට වර්ධනය වෙලා ශ්‍රේ වෙලා යන්නට ගත වෙන කාලය අවුරුදු 10ක් ඇතුළතේ සියල්ල සිද්ධ වෙලා අවසන් වෙනවා. ඒ කාලෙට. එතකොට මිනිස්යාගේ උපරිම ආයු කාලය අවුරුදු 10යි. නිසා ආයුෂ කියන්නේ මේ කය නඩත්තු කරන්න පුළුවන් කාලවකවාන. ඒක වෙනස් වෙන සාධක බොහොමයක් තියෙනවා. මව්පියන්ගෙන් ලැබෙන ජානමය ශක්තිය ප්‍රවේණි උරුමය ඊළඟට ගන්න ආහාර පාන වායුගෝලයේ තත්ත්වය මේ බාහිර සාධක සියල්ලකම ඉරියව් පවත්වන ආකාරය අපේ ප්‍රඥාව කන ආහාර පාන ඒ වසවිස මේ සියල්ලක්ම බලපානවා අපි කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක තියෙනවා. දැන් ගස් කොළන් ආදියට නම් ඒවට නිශ්චිත යම්කිසි ආයු කාලයක් වෙනවා. ඒවත් ඉතින් පාරිසරික සාධකත් එක්ක වෙනස් වෙනවා. දැන් අපි හිතමු තුම්මස් වී කියලා කියන්නේ මාස 3ක් ඇතුළත බීජය වැපුරුවහම මාස 3ක් ඇතුළත සම්පූර්ණ ගොයන් ගහ හැදිලා වැඩිලා පීදිලා කරල් පැහිලා කපලා අස්වැන්න ගන්නට පුළුවන් වෙනවා. මේ සම්පූර්ණ චක්‍රය සම්පූර්ණ වෙනවා මාස 3ක් ඇතුළත. 3මාරයි කියන්නේ මාස 3මාරක් ගත වෙන එක සිද්ධ වෙනවා. සිව්මස් වී කියලා කියන්නේ ඒතර මාස 4ක් ගත වෙනවා. හයමස් වී කියලා කියන්නේ ඒ චක්‍රය සම්පූර්ණ වෙන මාස 6ක් ගත. ඒක තමයි ආයු කාලය. එතකොට මිනිස්යාගේ ආයු කාලය නිම වෙනකොට අපිට පින්කම් කළා කියලා සත්‍යක්‍රියා කළා කියලා ඒක වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ස්වභාවිකව ජීවිතය අහෝසි. ඊළඟට කම්මකය කියලා කියන්නේ කර්ම ශක්තිය අවසන් වෙනකොට අපිට නවත්තන්නට බෑ මරණයටපත් වෙනවා. කර්ම ශක්තිය අවසන් වෙනවා කියලා කියන්නේ මොකක්ද? උත්පත්තියේදී අපි අර සිහිපත් කළේ ප්‍රතිසන්දිසිත ජනිත වෙනකොට ඒකට කර්මය බලපානවා. මනුලෝද උපදින්නේ, දෙව්ලෝද උපදින්නේ, තිරිසන් ලෝකෙද උපදින්නේ කියලා තීරණය වෙන්නේ ඒකට බලපාන කර්ම ශක්තිය. අන්නේ බලපාන කර්ම ශක්තිය වඩා ප්‍රබල නම් දිගු කලක් මේ චිත්ත පරම්පරාව පවත්වාගෙන ගියයි. මේ කය අසුරු කරලා. ඒක තමයි කර්ම ශක්තිය කියන්නේ. දැන් මේක අපිට තේරුම් ගන්න හොඳම සුදුසු උදාහරණයක් තමයි දැන් සමහර ඍෂිවරු අදටත් ඉන්නවා හිමාලය වගේ ප්‍රදේශවල අවුරුදු 4000 5000 10000 14000 ජීවත් වෙන ඍෂිවරු ඉන්නවා අදට. එතකොට ඒගොල්ලන්ගේ කයේ ආශය ඉවරයි. අර තුම්මස් වී වගේ හාරමස් වී වගේ නියමිත කාලයේදී අහෝසි වෙන්නට ඕන. නමුත් ඒගොල්ලෝ උත්පත්ති ලැබලා තියෙන කර්ම ශක්තිය, චිත්ත ශක්තිය ප්‍රබලයි. චිත්ත ශක්තිය ප්‍රබල නිසා ඒගොල්ලන්ට මනස පුහුණු කරලා එයාට පුළුවන් කය නඩත්තු කරන්න. හැබැයි එයාගේ කර්ම ශක්තිය අවසන් වුණොත් එයාට තවදුරටත් කය නඩත්තු කරන්න බැහැ. එතනින් අවසන් වෙන්නට ඕන. කර්ම ශක්තිය ප්‍රබල නම් කය නඩත්තු කරගන්න පුළුවන් නම් එයාට පුළුවන් අවුරුදු දහස් ගණනක් ජීවත් වෙන්න. අපට උනත් උත්පත්ති ලැබුණු කර්ම ශක්තිය ප්‍රබල නම් කය අහෝසි වෙන්නේ නැතුව මානසික ශක්තිය නඩත්තු කරගන්න පුළුවන් නම් බොහෝ කාලයක් ඇදගෙන යන්නට පුළුවන්. දැන් ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන්නේ ආනන්ද ඉද්ධිපාද වැඩු උතුමෙකුට අවශ්‍ය නම් කල්පයක් වැඩ ඉන්නට පුළුවන්. ඒ උන්වහන්සේ උත්පත්ති ලැබු බුදු කෙනෙක් උපදින්නේ ප්‍රබල කර්ම ශක්තියකින්. හැබැයි සමහර බුදුවරු අවුරුදු 80000ක් ජීවත් වුණා. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අවුරුදු 80යි ජීවත් වුණා. එයි කර්ම ශක්තියේ ප්‍රශ්නයක් නෙමෙයි ආයු කාලයේ ප්‍රශ්නයයි එතනට බලන්නේ. එතකොට කර්ම ශක්තිය තියෙන නිසා අවශ්‍ය නම් අර කය නඩත්තු කරගෙන ඉද්ධිපාද වැඩු ධානා අභිඥා දියුණු කළ ඉර්ධිය පුහුණු කළ කෙනෙකුට ඕනනම් මේක ඇදගෙන යන්න පුළුවන් බලය. ඉතින් බුදු කෙනෙක් විශේෂ ආරාධනාවකින් තොරව එහෙම කරන්නේ ස්වභාවිකව ගිලිහෙන්නට ඉඩ අරිනවා. නමුත් ඍෂිවරු කියලා කියන්නේ යෝගිවරු කියලා කියන්නේ එහෙම නෙමෙයි. එයයි සසර ගමනේ විවිධ පරිශ්‍රණයන් කරමින් මනස අධ්‍යයනය කරන අය. ඒ නිසා ඒගොල්ලෝ Tamanගේ හැකියාව පාවිච්චි කරලා කය නඩත්තු කරගෙන යනවා. ඒතකොට සාමාන්‍ය මිනිස් කයක් වගේ නෙමෙයි. බොහොම සියුම්
ශරීර. එතකොට ඒ සියුම් භාවයේ සමහරලාට නිකන් තනක එහෙමම තියලා ඒක උඩින් ගස් මුල් වෙවිලා තියෙන්නටත් පුළුවන්. කය එහෙමම තියෙනවා ඒක ඇසුරු කරගෙන පවතින. තමන්ගේ ශක්තියෙන් තමයි ඒක නඩත්තු කරන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ ආහාර පාන අරගෙනම නෙමෙයි. ඒ විදිහට ඊළඟට වායුවේ බලය, වායුවේ තියෙන රස කොටස් පුරාගෙන ආග්‍රහණය ඒ විදිහට සූක්ෂම විදිහට එයාගේ කය පවත්වනවා තමන්ගේ හැකියාව. ඒතකොට එහෙම හැකියාව මත පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ උත්පත්ති කර්ම ශක්තිය ප්‍රබලයි දිගු කලක් සිත පවත්වන්න පුළුවන්. එතෙක් කය නඩත්තු කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි කර්ම ශක්තිය අවසන් වුණොත් මරණය සිද්ධ වෙනවා. එතකොට ආයුක්කය මරණය කියලා කියන්නේ කය අවසන් වීම, කම්මක්කය මරණය කියලා කියන්නේ කර්ම ශක්තිය අවසන් වීම. උභයංකය මරණය කියන්නේ ওই දෙකම අවසන් වීම. උපච්ඡේදක මරණය කියලා කියන්නේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ රහත් නොරහත් ඕනම කෙනෙකුට ජීවිතය අකාලේ තොර වෙන්නට හේතු වෙන කර්ම ශක්තියක් තියෙනවා නම් එය මතුවලා අහෝසි වෙන්නට පුළුවන් අර මුගලන් ආන්දරන්ට සිද්ධ වුණා. හැබැයි සමහරුන්ගේ ඒ මතුවෙන උපච්ඡේදක කර්මය යට කරන්න පුළුවන්. සමහරුන්ගේ කර්ම ශක්තිය යට කරන්නට පහසු නැහැ. දැන් වෙනතුන් අහලා ඇති දීඝායු කුමාරය. දීඝායු කුමාරයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මව්පියන් එක මව්පිය යුවලකට කුඩා දරුවෙක් ඒ කුඩා දරුවත් එකතු කරගෙන ගියා තමන්ගේ ගිහි කාලේ හිටපු මිත්‍රේ දැන් තවුස්දම් පුරනවා ඒ තාපසතුමා මුණ ගැහෙනවා. ගිහිල්ලා වන්දනා කළාට පස්සේ අම්මා තාත්තා දෙදෙනාටම ආශිර්වාද කළා සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා බොහෝ කාලයක් ජීවත් වේවා. හැබැයි දරුවා වන්දනා කරනකොට අර තාපසතුමා නිශ්ශබ්දව. පස්සේ මව්පිය අහනවා "ඇයි ස්වාමීනි දරුවට ආශිර්වාද කළේ නැහැ?" එතකොට අර තාපසතුමා කියනවා මේ දරුවට තව දින 7කට වඩා අවශ්‍ය නැහැ. ඉතින් සුඛී දීඝායුකෝ භව කියලා කිව්වට වැඩක් නැහැ. දිගු කල ආයි හැදෙන්නේ. පස්සේ අර මව්පියන්ට හරි ශෝකයක් මතුණා. අඬලා වැළපෙලා "අනේ ස්වාමීනි පුළුවන් දෙයක් කරලා අපේ දරුවා බේරලා දෙන්න." ඊට තාපසතුමා කියනවා "මට එහෙම දෙයක් කරන්න හයියක් නැහැ. පුළුවන් නම් ගිහින් අහලා බලන්න ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා ඉන්නවා. හැකි ක්‍රමයක් තියෙනවා නම් උන්වහන්සේ පහදලා දෙයි ගිහිල්ලා විමසන්න. පස්සේ මේ අය බෞද්ධ පවුලක නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ආවා. එවිදින් වන්දනා කළාන් පස්සේ බුදුරජාණන් වහන්සේ අර විදිහට මව්පිය දෙදෙනාට ආශිර්වාද කළා. දරුවා වදිනකොට නිශ්ශබ්ද. එතනදිත් විමසනකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඉතින් ඔබ දෙදෙනා කාරණේ දැනගෙන න්යාවේ මේ දරුවට වැඩි ආයුෂක් නැහැ කියන්නේ. පස්සේ හඬලා වැළපිලා ස්වාමීනි මේ දරුවා රැකලා දෙන්නට කියලා ඉල්ලීමක් කළා. තථාගතයන් වහන්සේ බලනවා මේ දරුවාගේ උත්පත්ති කර්ම ශක්තිය හොඳයි. ආයු කාලයක් තියෙනවා. දැන් මේ පැමිණෙන්නේ උපච්ඡේදක කර්මයක්. හැබැයි ඒ වළක්වන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා එහෙමනම් මේ විදිහට කරන්න. ගෙදර ගිහිල්ලා හොඳ නැවුම් මණ්ඩපයක් හදලා ගොම මැටි ගාලා සඳුන් දියර ඉහලා පිරිසිදු කරලා වික්ෂුන් වහන්සේලා වැඩම කරගෙන ගිහින් මේ දින 7ම එක දිගට පිරිත් සජ්ජායනා. මේ දරුවා මේ මණ්ඩපේ මැද රඳවලා. මේ දරුවා ලවා පුළුවන් හැටියට වික්ෂුන් වහන්සේලාට වන්දනා කරනවා. උපස්ථාන කරනවා. එහෙම කරමින් මේ දරුවාට ආශිර්වාද කරමින් දින 7ක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කළා. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කරනවා. අර කර්ම ශක්තිය යටපත් වුණා. හරියට නියමිත දවස වෙනකොට මේ දරුවා ග්‍රහණයට ගන්නට වෛශ්‍රමණ දෙවියන්ගෙන් අවසරගත්තු යක්ෂයෙකුත් මාන බලමින් හිටියා කියලා ඒ කතාවේ සඳහන් වෙන්නේ. නමුත් ඔහුටත් අවකාශ නැතුව ගියා. ඇයි පිරිත් දේශනාවේ බලය සහ දෙවි දේවතාවෝ සියලු දෙනා එකතු වෙලා රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඒ යක්ෂයාටත් ඒ අවකාශයේ ගිලිහුණා. කර්ම ශක්තියත් යටපත් වුණා. එයින් පසුව අවුරුදු 120ක් ආයු ඉන්දනය කළා. දින 7කින් මේ යන්නට හිටපු දරුවා. ඒ කොහොමද? අර උපච්ඡේදක කර්ම යටපත් කළාට පස්සේ ජීවිතේ සුරක්ෂිත වෙන්නට අවශ්‍ය ශක්තිය ඔහු අරගෙන ඇවිත් තිබුණා. ආශාත් ගෙනත් තිබුණා කර්ම ශක්තිය. ඉතින් එහෙම තත්වයන් තුල අපි සත්‍යක්‍රියා කරනකොට ආශිර්වාද කරනකොට පිරිත් සජ්ජායනා කරනකොට අන්න එවැනි ජීවිත රකින්නට පුළුවන්. හැබැයි ආශ අවසන් නම් කර්ම ශක්තිය අවසන් නම් දෙකම අවසන් නම් ඒ ජීවිත රැකෙන්නේ නැහැ. ඒ වගේම යම් හේතුවකින් වළක්වන්නට බැරි විදිහට උපච්ඡේදක කර්මයක් මතුවෙනවා නම් ඒ ජීවිත
රකින්නටත් බෑ. ඉතින් අපි වරදව වටහා ගන්නට ඕක හොඳ නැහැ. උපච්ඡේදක කර්ම කියන්නේ අකුසල කර්ම විතරක්ම නෙමෙයි. සමහර විට කලාතුරකින් කුසල කර්මයකිනුත් අපි අකාලේ කරෙන්නට පුළුවන්. ඒවා ඉතින් හරියම දුර්ලභ අවස්ථා අපිට පැහැදිලි කරගන්නට පහසු නැහැ. නමුත් ධර්මානුකූල බලන පස්සේ කුසලයකිනුත් උපච්ඡේදක වශයෙන් ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ලෝකේ අපි දැනට ගත කරනවට වඩා ප්‍රබල සැපයක් විඳින්නට හේතු වෙන ප්‍රබල කුසලයක් මත උනොත් එක්සැනින් මරණයටපත් වෙලා ප්‍රබල සැප ඇති දිව්‍ය තලයක වගේ තැනක උත්පත්ති ලබන්නට පුළුවන්. ඒ මොකද අර ප්‍රබල සැපය අනිවාර්යෙන් විඳිය යුතු තැනට ඒ කර්ම ශක්තිය මත උනහම මේ ජීවිතේ මෙතන ඉඳගෙන එක විඳින්නට බැරි නම් මෙතනින් ගිලිහිලා ඊට සුදුසු තැන යනවා. වැඩි හරියක් බහුලවම අකල් මරණ සිද්ධ වෙන්නේ අකුසල කර්මත් එක්ක ප්‍රාණඝාත අකුසල කර්මත් එක්කලා කලහතුරකින් ප්‍රබල කුසලයකින් උනත් ජීවිතේ අකාලේ අහෝස් වෙන්නට පුළුවන් කියන බව ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට දැන් අපි මේ කතා කළේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍රිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් වෙනෙනවා අවසාන වීමක් වෙනෙනවා. ඔය දෙක අතරතුරේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සියලු දෙනාම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දෙනාම නිතර නිතර සිහි කරන්නට ඕනේ අපි ප්‍රියමනාපව කැමති වන සෑම දෙයක්ම අනුක්‍රමයෙන් වෙනස් වෙනවා පරිවර්තන වෙනවා යම් දිනක සම්පූර්ණයෙන් අහෝසි වෙනවා මේ කාරණය අපි හොඳට සිහිපත් කරලා තිබුණොත් විතරයි ජීවිතේ එබඳු කරකශ සිදුවීම් වලදී අපට ඔරොත්තු දෙන්නට දරා ගන්නට පුළුවන් සෝවාන් වෙලා හිටියා වුණත් ඒ හැකියාව මතු නොවෙන්නට පුළුවන් හරියට මනස අවදි කරගත්තේ නැතිනම්. ඒ කියන්නේ දැන් පිටතන අහලා තියෙනවානේ විසාකාව කියන්නේ සෝවාන් ඵලලාභී කාන්තාව. බන්දුල මල්ලිකාව කියන්නේ බන්දුල සෙන්පතියගේ බිරිඳ සෝවාන් ඵලලාභී කාන්තාව. ඒතර ඵලලාභීත්වයෙන් දෙදෙනාම එක තැන. එක මට්ටම. හැබැයි විසාකා උපාසිකාවගේ මිනිබිරියක් මිය ගිහිල්ලා විසාකාව හඬා වැළපුණා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මොකද සෝවාන් වුණා කියලා කියන්නේ කාමරාග පටිඝ දෙක දුරු කරලා නැහැ. පටිඝය කියලා කියන්නේ ගැටෙන ගතිය. අරමුණු ප්‍රතික්ෂේප කරනවා. ඒ පටිඝය තියෙන තාක්කල් ශෝකය මතුවෙන්න පුළුවන්. හැබැයි මතුවෙන්න පුළුවන් කියන එකේ තේරුම දැන් අපි පටිඝය දුරු කරලා නැහැ අනාගාමී වුණාම තමයි පටිඝය දුරු වෙන්නේ. කාමරාගය සහ පටිඝය. දැන් ඒකෙන් අදහස් කරන්නේ හැමතිස්සෙම අපි කුපිත වෙලා ඉන්න ඕන කියන එක නෙමෙයි. අපේ මනසේ කෝපය දුරු කරලා නැහැ තාම. හැබැයි දුරු කරලා නැති වුණාට අපිට සිහි බුද්ධියේ කෝපය යට කරගෙන ඉන්න පුළුවන්. මනස අවදි කරගෙන. අපි තාම අවිද්‍යාව දුරු කරලා නැහැ. අවිද්‍යාව දුරු කරලා නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අපි හැමතිස්සෙම මෝඩකමින් මුසපත් වෙලා ඉන්න ඕන කියන එක නෙමෙයි. අපිට සිහි බුද්ධිය ප්‍රඥාව අවදි කරගෙන ඕන නම් ජීවිතයේ දේවල් හොඳින් සිහිනුවණින් කරන්න පුළුවන්. ඒතර අපි තාම කාමරාගය දුරු කරලා නැහැ කියන එකේ තේරුම අපි හැමතිස්සෙම තෘෂ්ණාවෙන් ලෝභයෙන් මුසපත් වෙලා ඉන්නට ඕන කියන එක නෙමෙයි. අපිට පුළුවන් සිහි බුද්ධියෙන් ලෝභය තෘෂ්ණාව යට කරගෙන පරිත්‍යාගශීලීව කටයුතු කරන්න. එතකොට ඵලලාභීත්වයෙන් තමයි මේ ක්ලේශ මූලය අහෝසි වෙන්නේ. නමුත් එතකන් අපිට ඕන නම් හැමතිස්සෙම මේ ක්ලේශයට වසඟ වෙලා ඉන්නට ඕනේ. අවශ්‍ය නම් මේ ක්ලේශය යටපත් කරගෙන සිහි බුද්ධියෙන් ජීවිතේ පවත්වන්නට පුළුවන්. ඒක තීරණය වෙන්නේ පුහුණු කරන ස්වභාවයත් එක්කයි. එතකොට දැන් විසාකාව සෝවන් වෙලා හිටියා. දැන් ඒ තුල තවම පටිඝ මූලය, ඒ කියන්නේ ශෝකය මතුවෙන්නට පුළුවන් මූල ශක්තිය තවම තියෙනවා. තියෙන නිසා ශෝකය මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඇය තමන්ගේ බිනිබිරියක් මේ ගිහින් හඩායලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඇයිද විසාකා වෙන්නේ මේ ශෝක වෙන්නේ? ස්වාමීනි මගේ බිනිබිරියක් මිය ගියා. පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා විසාකාවෙනි ඔබ කැමතිද මේ මුළු දඹදිවම ඉන්න ගැහැණු දරුවෝ ඔබේ බිනිබිරියෝ වෙනවද? ස්වාමීනි මම කොච්චර කැමතිද එහෙම වෙනවද? එතකොට බුදුහාමුදුරුවෝ අහනවා විසාකාවෙනි ඔබ දන්නවද අද මේ වෙනකොට මේ දඹදිව කී දෙනෙක් ගැහැණු ළමයි මැරිලාද කියලා? ඉතින් ඒ සියලු දෙනා ඔබේ බිනිබිරියෝ වුණා නම් අද මේ එක්කෙනෙක් මැරිලා ඔබ මෙහෙම ශෝක වෙන්නේ. එතකොට ඔබට මේ මුළු දඹදිවම ඉන්න දරියෝ සියලු දෙනා ඔබේ මිනිබිරිය වුණා නම් අද ඔබට දැනෙන ශෝකය කොහොම වෙයිද? ඒ නිසා මේ ප්‍රියමනාප හැම දෙයක්ම වෙනස් වෙනවා අහෝසි වෙනවායි කියන බව අපි නිතර සිහිපත් කරන්නට ඕනේ. එහෙම සිහි නොකළොත් ඒ ධර්මතා මතුවෙනකොට අපි මුසපත් වෙනවා, මුලා වෙනවා, වික්ෂිප්ත වෙනවා.
දැන් බන්දුල මල්ලිකාව කියන්නේ සෝවාන් ඵලලාභී කාන්තාව. ඇය භික්ෂුන් වහන්සේලාට දාන බෙද ඉන්නකොට සේවකයෙක් තල්පතක් ගෙනත් දෙනවා. දිගහැරලා බැලුවෙන් පස්සේ ඒකේ තියෙන පණිවිඩය මොකද්ද? තමන්ගේ ස්වාමියායි දරුවෝ 32යි. බන්දුල මල්ලිකාවට පුතුන්ම 32 කිය. 16 වතාවකට නෙවුම් දරුවෝ හැටියට ලැබුණා. එතකොට මේ දරුවෝ 32 තාත්තා හමුදා සේවයේ සෙන්පතියා දරුවෝ 32 හමුදා සේවයට රාජ සේවයට බැඳුණා. දැන් එකම පවුලේ 33 දෙනෙක්. එතකොට අනිත් අය ඊර්ෂ්‍යා කළා රජුරවන්ට කේලම් කිව්වා. දැන් මේ එකම පවුලේ 33 දෙනා මේගොල්ලෝ සැලසුම් කරලා අනිවාර්යෙන් රාජ්‍ය ගන්නවා. ඉතින් කොසල් රජුරොත් තරම් බුද්ධිමත් කෙනෙක් නොවන නිසා රජුරෝ මේක විශ්වාස කළා. විශ්වාස කළා සැලසුමක් කරලා උපක්‍රමශීලීව මේ ගමක කලබලයක් කියලා අර 33 දෙනාම පිටත් කරලා අතරමඟ රැකලා 33 දෙනාම එකතන ඝාතනය. ඉතින් දේශපාලනය කියන එක එදා යදය හෙටය කියලා අමුත්තක් නැහැ. ඉතින් බලලෝභය මතුවෙන් පස්සේ මන්මුලාවුනෙන් පස්සේ එහෙම විනාශයන් කරගන්න. එතකොට දැන් මේ පණිවිඩය තමයි තල්පතේ ලියලා අරගෙන ආවේ. තමන්ගේ ස්වාමියායි දරුවෝ 32යි එකතන ඝාතනය කරලා. දැන් ඇය තල්පත දිගහැරලා බැලුවා කිසිවක්ම නොවුනාසේ. එය ආපහු ඉනේ රඳවාගෙන දානෙලු. විසාකාව මිනිබිරියමිය ගිහිල්ලා හඬවලුණා. ඒ සෝවාන් වෙච්ච කෙනෙක්. මේ සෝවාන් වෙච්ච කාන්තාව තමන්ගේ සැමියායි දරුවෝ 32යි එකතන ඝාතනය කරලා කියලා ආරංචි වෙලා ඒ තල්පත ඉනේ රඳවාගෙන කිසිවක් නොවුනාසේ දන් දෙන්න. ටික වෙලාවක් දානෙ බෙදනකොට සේවිකාවක් අතේ තිබුණු භාජනයක් බිම වැටිලා බිඳුණා. ඒ හඬට ආපහු හෙట్లా බලනකොට සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරනවා මල්ලිකාවෙනි බිඳෙන දේවල් බිඳෙනවා. ඒ ගැන කනගාටු වෙන්න දෙයක් නැහැ. එතකොට අර තල්පත ඇදලා පෙන්නනවා එතුමිය ස්වාමීනි ඔය බඳුන මොකද්ද? මගේ සැමියයි දරුවෝ 32යි එකතන ඝාතනය කරලා එකතන මැරිලා ඒ සියලු දෙනාගේ විදීම මට දරන්නට පුළුවන් නම් ස්වාමීනි මේ බඳුනේ විදීම කුමක්ද? ඉතින් සරියුත් හාමුදුරුවෝ සැබවින්ම මේ වචනේ කියන්නට ඇත්තේ ඇය සංගවාගෙන ඉන්න පණිවිඩේ මේ සභාව ඉදිරියේ හෙළි කරන්නට ඕන නිසා. මොකද ඒ තරම් විශිෂ්ට දරා ගැනීම. ඉතින් ඒ දරා ගැනීම සෝවාන් ඵලය නිසා නෙමෙයි. සෝවාන් ඵලය නිසා එහෙම දරා ගන්න පුළුවන්. විසාකාවටත් දරා ගන්න පුළුවන් වෙන්න එපා. ඒ සෝවාන් ඵලයේ ප්‍රශ්නයක් නෙමෙයි. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භව විනා භව. මේ සංස්කාරයන්ගේ ලක්ෂණය හට ගන්නවා වෙනස් වෙවි පවතිනවා යම් මොහොතක හොස් වෙනවා. ඉතින් මේක අපි තේරුම්ගෙන ජීවත් වුණොත් විතරයි දේවල් පටන් ගන්නකොට උපදිනකොට අභිනවයෙන් සිද්ධ වෙනකොට අපිට සතුටු වෙන්න පුළුවන් වගේම අහිමි වෙනකොට ගිලිහෙනකොට නැති වෙනකොට ඒ සන්තුෂ්ටිය ඒ සැහැල්ලුව අඛණ්ඩව පවත්වන්නට පුළුවන් වෙන්නේ මේ යථාර්ථය තේරුම් ගත්තොත් විතරයි. එතකොට අපේ ජීවිතවල අපි ප්‍රත්‍යඥද ආර්ය ඵලලාභීද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේවා නැවත පුහුණු කරන ප්‍රමාණය. දැන් මේ ඊයේ පෙරේදා මට හරියම සතුටක් ඇති වුණා. එක එතුමා මහාචාර්යවරේ මහාචාර්යවරයෙක් කියලා මම සිහිපත් කළේ එතුමාගේ තනතුර කියන්න ඕන නිසා නැත්නම් දැනුගත්කම ගැන කියන්න නෙමෙයි. මොකද දැනුගත්කම් කොච්චර තිබුණා වුණත් හැම දිනකටම දරා ගැනීම හැකියාව නැහැ. ඉතින් ඒ පවුලේ එතුමයි නෝන මහත්මියයි එකම පුතයි. ඒ පුතාට හොඳට උගන්වලා වෛද්‍යවරයෙක් බවට පත් වුණා. මේ මෑතකදී ඒ දරුවා විවාහ වුණා. හරිම සත්පුරුෂ ගුණයක්පත්කම් නැති හොඳට ධර්මයේ ඇසුරු කරන තරුණ දරුවා. විවාහ වෙලා රැකියාවට සහ වැඩිදුර අධ්‍යාපනයට බිරිඳත් සමග එංගලන්තේ ගියා. මේ ඊයේ පෙරේදා දවසක ඒ මහාචාර්යතුමා හදිසියෙ මට කතා කරලා කිව්වා මේ හම්දුනේ පුතාට හොඳටම අමාරුයි පෙනහළ වල වතුර පිරීලා දැඩි සත්කාරයක ඉන්නේ එංගලන්තේ අනේ පුළුවන් විදිහට ආශිර්වාද. හරිම කලබලෙන් කතායි. ඒ නෝනටත් ෆෝන් එක දුන්න හම්දුනේ නෝනටත් වචනයක් කියන්න කියලා ඒ අම්මට කතා කරගන්න තරම් සිහියක් පතක් නැහැ. හූල්ලන එක විතරයි. අම්මා කලබල වෙලා හරියන්නේ නැහැ. අම්මා කෙනෙක් එහෙම හූල්ලන්න ගත්තාම අර දරුවටයි ඒක බලපාන.
නිසා පුළුවන් හැටියට අද දවසම උනක් කමන්නේ පන්සලට ගිහිල්ලා බෝධි පූජා තියන්නේ පන්සලේම හරි කමන්නේ ගත කරන්න. පුළුවන් හැටියට හිත සකස් කරගන්න. ඊට පස්සේ පැය කීපයකට පස්සේ නැවත කෝල් එකක් ආවා. අර කලබල මොකුත් නැහැ. බොහෝම සංසුන්ව ඒ මහාචාර්යතුමා කතා කරා. මම කොහොමද දැන් දරුවගේ තාත්තා? ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කතා කරලා පැය දෙකකට විතර පස්සේ දරුවා නැති වුණා. දැන් මට හිතා ගන්න බෑ. දැන් මේ දරුවා නැති වුණා කියලා බොහෝම සංසුන්ව. පස්සේ මම නැවත කරුණු ඇහුවා. අහපුවාම එතුමා කියනවා එතුමා හොඳට මේ ධර්ම ඇසුරු කරන කෙනෙක්. එතුමා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේට කතා කරලා පැය දෙකක් විතර යනකොට අපිට කතා කරලා කිව්වා දරුවා නැති වුණා කියලා. ඉතින් නෝනයි මහත්තයයි දෙන්න එකට බදාගෙන විනාඩි 5ක් විතර කෑ ගහලා ඇඬුවා. ඉකිගග. එහෙම අඬනකොට එකවරම දැක්කා කිව්වා හැමදාම බුදුන් වඳින බුදු පිළිම ළඟ තමයි මේ අඬන්නේ. එතකොට පොඩි ලැජ්ජාවක් ඇති වුණා කියලා සිතට අපි හැමදාම ධර්ම සිහි කරනවා. මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන අපි අහනවා, ඉගෙන ගන්නවා. ඉතින් ඒ ධර්ම සිහි කරලා සිත සකස් කරගන්න ඕන අවස්ථාව නේද මේක? දැන් අපි හැඬුව වෙලපුණා කියලා ඒ දරුවා අපහු වෙන්නේ නැහැ. ඒ නිසා හඬලා තේරුමක් නැහැ කියලා දෙදෙනාම කතා බහ කරලා මනස සංසුන් කරගත්තා. විතරක් නෙමේ ඊටාම බුද්ධිමත් විදිහට. එතුමා කියනවා හාමුදුරනේ දරුවාගේ දේහ අපි ලංකාවට ගේන්නේ නැහැ. ඒකට හේතු දෙකක් එතුමා කිව්වා. ඒක හරියම වටිනා කාරණයක්. පළවෙනි හේතුව තමයි එතුමා කියනවා හාමුදුරනේ පුතා යනකොට අන්තිම වතාවට අපිට මතක තියෙන දර්ශනය තමයි එයාපෝට් එකට ගිහිල්ලා අපි දෙන්නට වැඳලා ටික දුරක් ගිහිල්ලා ආපහු හැරිලා බලලා ආදරණීය විදිහට hina වෙලා අත වැටෙනවා. දැන් මේ දර්ශනය තමයි මහත්යාගේ නෝනාගේ කියන්නේ අම්මා තාත්තගේ දෙන්නගේම සිත්වල තියෙන්නේ. ඉතින් ඒ ආදරණීය දර්ශනය වෙනුවට හාමුදුරනේ සල්ලි වියදම් කරලා ලක්ෂ ගණනක් වියදම් කරලා මලමිනියක් ලංකාවට ගෙනල්ලා ඒක දිහා බලලා මුළු ජීවිත කාලෙම දුක් වෙන්නට ඕන නිමිත්තක් අපේ මනසට අලුතෙන් ඇතුල් කරගන්න ඕනද? තාම වටිනා කතාවක්. ඉතාලම සල්ලි දීලා මලමිනිය ගෙන්නගෙන ඒ සංඥාව දැකලා මුළු ජීවිත කාලෙම ඒතකොට අර සංඥාව මනසින් අයින් කරන්න බෑ. අර දරුවා මැරෙලා ඉන්න හැටි. ඒතකොට ඒක බලලා ඒ සංඥාව අරගෙන මුළු ජීවිත කාලෙම විඳවන්න. ඒක කරන්නේ ලක්ෂ ගණනක් වියදම් කරලා. එතුමා කියනවා අපිට සල්ලි දීලා අපි මොකටද දුක ළඟට ගෙන්නන්නේ. දරුවා මැරිච්ච එක මෙහි ආදාහනය කළා තේ ආදාහනය කළා ආදාහනය. දරුවට ආදරේ නැතුව නෙමෙයි ඉතින් ආදරේ කියලා දැන් එන්නේ නැහැ නේ. ඒ දරුවත් දාලා ගිය කය ආයේ අපි මේ ලක්ෂ ගණනක් දීලා මෙහි ගෙනලා පිච්චුවයි කියලා ආශ්චර්යයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වියදම් වෙන සම්පූර්ණ මුදල වියදම් කරලා අපි හොඳ පින්කමක් කරලා දරුවට අනුමෝදන් කරනවා. ඉතින් මට හරියට සතුටක් ඇති වුණා. ඇත්තටම අදත් මේ සමාජයේ අපි අතර ඉන්නව නේද මේ දහම ඇසීමට පමණක් සීමා කරන්නේ නැතිව සිතීමට පමණක් සීමා කරන්නේ නැතිව ප්‍රායෝගිකව කරුණක් පැමිණෙනකොට ඒ ධර්ම මත පිහිටා සිටින්නට උත්සාහ කරනවා. ප්‍රායෝගිකව පුහුණු කරන අය. ඉතින් එතුමා නැවත කිව්වා හම්දුනේ අපි ගොඩාක් සතුටු වෙනවා. අපි දරුවා දොස්තර කෙනෙක් කරපු එක ගැන නෙමෙයි. දරුවා දක්ෂයි ඉගෙන ගත්තා. හැබැයි අපි දරුවාට ගුණධර්ම කියලා දුන්නා. ওই ටික කාලෙට බොහෝ කුසල් දහම් කළා. ධර්මයේ ප්‍රගුණ කළා. භාවනා කළා, බණ ඇහුවා. ඒ සය දරුවා ජීවිතය ගැන තේරුම් අරගෙනයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපට දුක් වෙන්නට කාරණයක්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කරුණු නිතර සිහි කරන්න. දේවල් පටන් ගන්නකොට ආරම්භ වෙනකොට අලුත් වසරක් උදා වෙනකොට උපන් දිනයක් එනකොට අලුතෙන් උපදිනකොට දේවල් ලැබෙනකොට නැවත සිහි කරන්න හට ගැනීමක් වෙනවා. යම් දිනක අහෝසි වෙනවා. එතෙක් මේවා වෙනස් වෙමින් පවතිනවා. අපි අපේක්ෂා කරන විදිහට හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ. අහෝසි නොවි තියෙන්නේ නැහැ. මේ යථාර්ථය නිතර සිහි කරන කෙනෙකුට තමයි ඒ ධර්මතාවයන්ට මුහුණ දෙනකොට ශක්තිමත්ව දරා ගන්න.
ඊට පස්සේ දින කීපයකට පස්සේ එතුමා නැවත මට කතා කරලා කියනවා හාමුදුරනේ එදා අපි දරාගත්තු තරම් පහසු නැහැ දැන් මේ වෙනකොට විටින් විට මනසේ චංචල බව මතුවෙනවා. මොකද ඒක හරි. එදා අරමුණ ආපු සැනින්ම දැන් නැවත ඒ නැති භවයේ සංඥාව ඒ සංකල්පය මනසට විටින් විට පීඩා කරනවා. එතකොට වඩා සිහි කල්පනාවෙන් හිටියේ නැත්නම් අපි ඒකට යට වෙනවා. එතකොට කෙලෙස් නැසලා නැති කෙනෙකුට ඕනම මොහොතක ඒ ක්ලේශය ඒ ප්‍රශ්නය මතුවෙන්න පුළුවන්. දැන් සිහි බුද්ධිය අවදි කරගත්තොත් අපිට ඒක යටපත් කරගන්න. ඒක මගේ ජීවිතේ මම හොඳටම අත්දැක්කම ඊට වසර දෙකකට විතර ඉහදී අපේ පවුලේ අපි 9 දෙනෙක් ඔක්කොම මම තමයි බාල මට අයියලා 5 දෙනෙක් ඉන්නවා අක්කලා 3 දෙනෙක් ඉන්නවා. ඒ දෙවනි අයියා රැකියාව කරන්න ගිහිල්ලා පලංචියෙන් බිමට වැටිලා ඔළුව බිම ඇනිලා මොලේ තැලිලා දැඩි සත්කාරයකට ඇතුල් කළා. දින කිහිපයක් එහෙම ඉඳලා මරණයටපත් වුණා. ඒ අයියා තමයි අපි පුංචි කාලේ අපට මතකයි හේන් ගොවිතැන් කරන්න කුඹුරු ගොවිතැන් කරන්න හරියට වෙහෙස මහන්සි වෙලා කැප වෙලා අපේ පවුල නඩත්තු කරන්න හරියට කැප වෙච්ච කෙනෙක්. ඉතින් අයියාගේ මලගම දවසේ අපිත් ගිහිල්ලා අනුශාසනාවක් කරලා දැන් අපි අනුශාසනා නිම කරලා ගිහි අයගේ ಗುಣ කතන වාරය ආවා. ඉතින් ගිහි අයගේ ස්වභාවයනේ හාමුදුරුවෝ බණ කියලා මිනිස්සුන්ගේ හිත හැදුවාම අරගොල්ලෝ මයික් එක ගත්ත ගමන් අඬවන්නම තමයි බලන්නේ. ඒගොල්ලන්ගේ කතිකත්වය කියන්නේ ඒගොල්ලන්ගේ හොඳම කතාව කියන්නේ ඔක්කොම අඬා වැළපෙන මට්ටමට ඒගොල්ලන්ගේ හිත බොළඳ කරන්න පුළුවන් නම් ඔන්න හොඳම ಗುಣ කතන. එහෙම තමයි ගිහි අය හිතන්නේ. මේ හාමුදුරුවෝ මේ පැය ගාණක් උත්සාහ කළා මිනිස්සුගේ හිත හදනවා ධර්මානුකූලව. අරගොල්ලෝ මයික් එක ගත්ත ගමන් අඬනවා. ඉතින් දැන් අපි දේශනාව නිම වුණාට පස්සේ අපිත් එක්කලා එකට පන්තියේ හිටපු තරුණ මැදිවියේ මහත්මේ දැන් මයික් එක අතට අරගෙන අයියාගේ ಗುಣ කියනවා. කියනකොට මගේ මනස ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා බලනවා. දැන් අර කියන වචනත් එක්කම මගේ අවධානය පවත්වාගෙන ගියොත් මට ඕනනම් කෑ ගහලා අඬන්න තරම් ශෝකයක් මනසේ මතුවේ. හැබැයි ඇයිද ශෝක වෙන්නේ? ශෝක වෙලා තේරුමක් නෑ නේද කියන සිහි බුද්ධිය අවදි කරගත්තාම හොඳ සිහි කල්පනාවේ මට ඒ කියන ටික අහගෙන ඉන්නට පුළුවන්. ඉතින් මම කීප විටක් මනස ඔය දෙපැත්තට හරව බැලුවා. ඒ අර මනසේ සිහිය බුද්ධියට අවධානය යොමු කරන්නේ නැතුව නිකන් හැංගීම්බර වෙලා අර කතාවට අහුම්කම් දෙනකොට ඇතුළත නිකන් පෙරලගෙන එන ශෝකයක්. මේ සියල්ල හිර කරගෙන එන කම්පනයක් අපටම දැනෙනවා. ඒත් එක යලි සිහි බුද්ධිය අවදි කරගත්තාම ජීවිතේ ස්වභාවය මේක නේද? මේක නේද ධර්මතාවය. හරියට සිහි බුද්ධිය අවදි කරගත්තාම අර සියල්ලක් සමනය වෙලා යලි යතහ ස්වභාවය දකින්නට පුළුවන්. එනතුනේ මේ කියන දහම් කරුණු අපි නිකන් අහන එක විතරක් නෙමෙයි කරුණු පැමිණෙනකොට තමන්ගේ ජීවිතයේ අවස්ථා එනකොට ওই විදිහට නැවත බලන්නට ඕන පරීක්ෂා කරලා අපේම මනස වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට තමයි ඇත්තටම අපි ඉන්නේ කොතනද? අපේ මනස කොච්චර ශක්තිමත් වෙලා තියෙද? කොච්චර පුහුණු වෙලා තියෙද? තව කොච්චර පුහුණු කරන්න ඕනද? මේ සියල්ලක් හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා මේ කාරණා සිහියේ පවත්වාගෙන එක් වර්ෂයක් අවසන් වෙලා නැවුම් වර්ෂයක් උදා වෙන මේ අවස්ථාවේ අපි හැම කෙනෙකුම එක් වර්ෂයකින් මේ සමීප වුණේ කොහෙටද? අපේ ජීවිතේ අවසානයේමට. සියලු සංස්කාරයන්හි උත්පත්තියක් වෙනවා, අහෝසි වීමක් වෙනවා. එතෙක් ක්ෂණයක් පාසා වෙනස් වීම වෙනවා. ඒ තවත් එක් වෙනස් වීමක් තමයි 2021 වර්ෂයේ නිමා වෙලා 2022 වර්ෂය ආරම්භ වෙන්නේ. මේ වර්ෂයත් තත්පර විනාඩි පැය දින සති මාස වශයෙන් ගත වෙලා මේ වසර අවසන් වෙනවා. එතකොට එයත් නිමාවටපත් වෙනවා. තවත් වසරකින් අපි මරණයට ආසන්න වෙනවා. මිනිස්සෙක් හැටියට අපි මේ ලෝකේ උත්පත්තිය ලැබුවා. ඒ උත්පත්තිය යම් දිනක මරණයෙන් නිමා වෙනවා. ඒ අතරතුරේ වෙනස්කම් වලට භාජනය වෙමින් අපි මේ ජීවිතය තුළ දෝලණය වෙනවා. හැබැයි
අපිට මේ එකට යන්නට තියෙන කාලය බොහෝ දුරක් නෙමෙයි ඊළඟ හෝල්ට් එකෙන් අපි කාටවත් බහින්නට ඒ බව නුවණින් තේරුම් අරගෙන මේ වෙනස් වෙන ලෝකයේ තුල සතුටින් ජීවත් වෙන්නට ඕන. හැබැයි මේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය තේරුම් අරගෙන ඒවට මුහුණ දෙවි. ඒ යථාර්ථය අවබෝධ කරගන්නට මේ 2022 වර්ෂය තුල මේ හැම දිනාටම ශක්තිය ලැබේවා. මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් අරගෙන නොසලෙන මනසකින් යුක්තව මේ ඇතිව නැති වෙලා යන සංස්කාර ධර්මයන් පිළිබඳව මුසපත්ව ඕනෝන් ගැටෙමින් හැපෙමින් කාකොටාගෙන ඒ විදිහට විනාශ නොවි ඒ වගේම ඇතිව නැති වෙන සංස්කාර ධර්මයන් පිළිබඳව තෘෂ්ණාවෙන් මුසපත් නොවි මදහත් සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගෙන ජීවිතය සතියෙන් සතිය වසරින් වසර මරණය වෙතයි ආසන්න වෙන්නේ. ඊට පෙර ආතුව මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයෙන් අපි කොතෙක් ප්‍රයෝජන ගත්තද, කොතෙක් අර්ථවත් ජීවත් වුණාද කියන කාරණය සිහිනුවණින් තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට මේ සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය තේරුම් අරගෙන ඊට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්නට මේ 2022 වර්ෂයේ හැම දිනාටම මේ දහම් කරුණු මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ හැම දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු වන්දනා පෑදි පින් සිත් පෞනිවා වන්දිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි